සුබ දවසක් වේවා. සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම මේ සිකුරාදා පන්තියේ පොය දවසේ ඉඳලා පන්තිය කරන්න වෙන්නේ නැති හින්දා තමයි පුතේ ඒක කවරින්යක් වශයෙන් අද කරන්නේ. ඉතින් එහෙම ඔයගොල්ලෝ දැනුවත් කරලා තිබ්බා කරුණු දෙකක් විතර දැනුවත් ඒ පළවෙනි කරුණ තමයි ඒක මේ සිකුරාදා පන්තිය තමයි මේ කරන්නේ. දෙක ඔයාලගේ තියෙන 10 වසර වුණාම ටිකක් ඔයගොල්ලෝ ලොකුයි පන්තිය පුතේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ අපිට තියෙන සමාජයේ තියෙන එක එක වැදගත් ගතිගුණ. ඒ ගතිගුණයක් තමයි එක පළවෙනි එක තමයි පුතා අපි මොකක් හරි ඔයාලට මැසේජ් එකක් දැම්මම ඔයගොල්ලෝ ඒක දැක්කා. ඒ කියන්නේ ඒකට රිප්ලයි එකක් දෙන්න ඕනේ. හරි සර්. අපි දැක්කා ඒක. මොකක් හරි අදහසක් දෙන්න ඕනේ පුතා. ඒක ඒකට කියන්නේ ඒ මැසේජ් එකට ගරු කරලා ඔයගොල්ලෝ ගරු කිරීමක් කරනවා වගේ. හරිද? ඒ වැදගත්කම දෙන්න ඕනේ. හරිද? ඉතින් ඔයගොල්ලන්ගෙන් එක චුට්ටක් වෙන්නේ නැති බවක් පේනවා. ඉතින් ඒක නිසා මම මේ පොඩි දැනුවත් කිරීමක් කරේ. මේවා ඉතින් අපි කියලා හදන්න ඕනේවා නෙමෙයි. ඉතින් ඒවා ඉතින් මොච්චර තාක්ෂණික භාවිතා කරන ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන දේවල්. හරි? ඒක හරි. අපි දැන් භාග පාඩම කිසකේ පටන් ගත්තා. ඒක අපි සිංහල ගණන් හදාගෙන ගියා. මුකුත් ගෙදර වැඩක් නම් මම දුන්නේ නෑ. දුන්නා. එකක් දුන්නා. මම මතක් කරනවා h කියන ගාන මම ඔයාලට ගෙදරදී හදාගෙන දුන්නා. හැබැයි ඒක මම දැන් බලන්නේ. දවසයි දැන් සිකුරාදා පන්ති තිබ්බා ආයෙත් සිකුරාදා ගියා දැන් ආයෙත් පන්ති හරි. ඒකත් මම දෙනවා පුතේ ලබන සතිය වෙනකන් කල් දීලා තමයි වැඩේට එන්නේ. හරිද? කවන්නේ. එකම ගානක් ඉඳලා ඒක මම චුට්ටක් ඒව කරන ඉලක්කම් ගානක් ඉඳලා. හැබැයි ලබන සතිය වෙනකොට ඒ ටික තියෙන්න ඕනේ. අපි යනවා පිටුවංග 3ට ගණන් හදන්න යන්නේ. මම ඔයාලට සහයෝගය දක්වන එක විතරයි කරන්නේ. සිංහල තේරුම් කරන එක විතරයි කරන්නේ. හරිද? ඊට පස්සේ ගණන් හදාන යන්න තියෙන්නේ. අපි එකින් එක යම් ඉඩමකින් 8න් 7ක් වන ප්‍රමාණයක ගම්බිරිස් හා කරාබු නැටි වගා කොට ඇත. 8න් 7ක තියෙනවලු ගම්බිරිසුයි කරාබු නැටි. ගම්බිරිස් කරාබු නැටි 8න් 7යි. මේ වගේ ඔන්න කරුණක් තියෙනවා. ගම්බිරිස් වගා කොට ඇති ප්‍රමාණය වර්ග මීටර 450ක් වේ. ගම්බිරිස් 450යි වර්ග මීටර. මේ දල සරහන් ටික අවශ්‍ය දල සරහන් ටික ඈ. ඊට පස්සේ කියනවා කරාබු නැටි වගා කොට ඇති භාගය මුළු ඉඩමෙන් 4න් පිටයි. මුළු ඉඩමෙන් කරාබු නැටි වගා කරලා තිනවලු. කරාබු නැටි 4න් පිටයි. මෙතන කියනවා ගම්බිරිසුයි කරාබු නැටි දෙකම 8න් 7යි. මෙතන කියනවා කරාබු නැටි විතරක් 4න් 1යි. මෙතන කියනවා ගම්බිරිස් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් වර්ග මීටර ගත්තොත් එම 450යි කියලා කියනවා. මේ කරුණු තුනම ඇති ගණන් ටික හදන්න ළඟ. 1. ඉත මේ ගම්බිරිස් වවා ඇති භාගය සොයන්න. ගම්බිරිස් දාන හොයන්න මොකද අපි කරන්නේ? මේ තියෙන්නේ ගම්බිරිසුයි කරාබු නැටි. මේ තියෙන්නේ කරාබු නැටි. එහෙනම් ගම්බිරිස් දාන හොයන්න කොහොමද කරන්නේ? 8න් 7න් 4න් එකක් මොනා කරනවද? අයින් කරනවා. දුක් කරනවා. දෙවනියට අහනවා මුළු ඉඩමේ වර්ගඵලය කොච්චරද කියලා. මේ ඉන්නේ ගම්බිරිස් නිකුතේ. මේ ගම්බිරිස් වල ගානනේ. මේකෙන් එනවනේ උත්තරයක්. යා මේ ගම්බිරිස් ගානට සමාන වෙන්න බෑ. එතකොට ඕගොල්ලෝ බලනවා 8න් ගානක් එන්නේ ඕකට. 8න් කීයක්ද 450 වෙන්නේ. කොහොමලකන් දෙක මම දන්නේ නැහැ මෙතන කියන උත්තරේ මොකක්ද කියලා ඔයාලා හොයාගන්න ඕනේ. ඒතර 8න් එකක් කියන්නේ එහෙනම් කීයද? එම නිසා මුළු ඉඩම කොච්චරද කියලා ඉතින් ඔයාලා මුළු ඉඩම හොයනවා. ප්‍රශ්නාංග 3 ඒක තනියම ඔයගොල්ලෝ හොයන්න. ප්‍රොබ්ලම් තුන මම උදව්වක් මේ. මොන්න පැහැදිලි කිරීම කළද? දැක්කද සර් ගාන හදාගත්ත විදිය? එතකොට ගාන හදාගත්ත විදිය උන් පැහැදිලි කිරීමක් කරනවා බලන්න. එක සර් කිව්වා ඉඩමකින් 8න් 7ක් කරාබු නැටි ගම්බිරිසු දෙකම වගා කරලා තිබුණා. 8න් 7යි. මොකද තනියම ඕලෙල් ගණන් ඒවා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ගෲප් එකට දාලා ඇති මේ පාර ඕලෙල් ගන්න. මේ පාර ඕලෙල් ගන්න දාලා ඉතින් බස්නාර පළාත් මේ සාමාන්‍යයෙන් ගිය පාරක මේ පාර කියන්නේ 2019 ඕලෙල් වල ගාන දාලා. මගේ අවසානයේ අවශ්‍යතාවය මේ පාඩම ඉවරෙද්දී ඒ ගාන හදා ගන්න පුළුවන් වෙනවා.
හරිද? ඒක තමයි අවශ්‍යම මේ දේ. මේකේ 8න් 7ක් කරාබු නැටි ගම්බිරිසු දෙකම වගා කරා. ගම්බිරිස් විතරක් 450යි මීටර වගා කරලා වර්ග මීටර වගා කරලා තියෙනවා. කරාබු නැටි කියන එක 4න් 1යි. 8න් 7 නුත් 4න් 1යි. 8න් 7න් 4න් 1ක්. ඒතර 8න් 7න් මේ 4න් 1 මොනවා කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. අයින් කරාට පස්සේ එනවා මොනවද? ගම්බිරිස් ගාන. ඒ ගම්බිරිස් ගාන මෙන්න මේකට සමාන වෙනවා නේද? ගම්බිරිස් 450 වර්ග මීටර සමාන වෙලා 8න් 1 කියන එක හොයාගෙන මුළු ඉඩම හොයා ගන්න ඕනේ. පස්සේ රෝමි ලක්කම් 3 හොයන්න. හරියට මිනිත්තු 6ක කාලයක් දෙනවා. නෑ. මිනිත්තු 5ක් කාලයක් දෙනවා. මිනිත්තු 5ක් ඇතුළත මම ගන්න බලනවා. මිනිත්තු 5යි වරෙද්දී බලනවා හරියට පටන් ගන්න. හරි පුතේ. දැන් ඔන්න අඩු කරනවා. කොහොමද අඩු කරන්නේ? මෙයාව දෙකෙන් වැඩි කරනවා, මෙයාව දෙකෙන් වැඩි කරනවා. මෙතන එනවා 8න් 7යි, මෙයා එනවා 8න් 2යි කියලා. උත්තරේ කියන පුතා 8න් 5යි කියලා එනවා. ඔන්න 8න් 5යි. ඒ 8න් 5 තමයි මේ 450. මේ 8න් 5 තමයි 450. නා 8න් 1ක් කියන්නේ කොච්චරද කියලා බලන්න. 5ක් කියන්නේ 450. 5ක් කියන්නේ 450යි නම් එකක් කියන්නේ පුතා 90යි වර්ග මීටර. එකක් කියන්නේ කොච්චරද? 90යි වර්ග මීටර. මුළු ඉඩම 90 වැඩි කරනවා කාත් එක්ක 8ත් එක්ක. 90 8ක් කියනවා 720යි වර්ග මීටර. කොච්චරද පුතේ? 720යි වර්ග මීටර කියලා එනවා 90 8ක්. නම්බරක් අඩ 72යි 720යි. රොමිලකම් 3 අහලා තියෙනවා ගුවනේ. කරාබු නැටි. අපි දන්නවා කරාබු නැටි කෝ කරාබු නැටි. 4න් 1යි. මේ 720න් 4න් 1ක් කරාබු නැටි. අපි කරන්නේ 720 වර්ග මීටර වැඩි කරනවා 4න් 1ක්. 4ට 1යි 72කට තියෙනවා පුතේ 4 1යි 32ට 8යි 180යි 180 එකක් 180යි වර්ග මීටර කියන්නේ 180 වර්ග මීටර. නගම්බිරිස් තියෙනවා ගම්බිරිස් කරාබු නැටි තියෙනවා ගම්බිරිස් තියෙනවා කරාබු නැටි තියෙනවා ගම්බිරිස් තියෙනවා මේ විදිහට ඇවිල්ලා අන්තර වර්ග මීටර 180යි. මම හරියට තප්පර 30ක් දෙනවා ඊළඟ ගානට යන්න ඉස්සල්ලා. උක අඩුපාඩු දිනන හදාගන්න යනවා අපි ඊළඟ ගානට. ඒ ගාන මම කියවන්නම් ගාන කියවලා පස්සේ මේක මම කරනවා පුතේ. චාරිකාවක නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලින් 7න් 4ක් ආහාර සඳහාද ඉතිරියෙන් ගහන්න ඉරක් ඉතිරියෙන් 3න් 2ක් හැර අනෙකුත් වියදම් සඳහා රුපියල් 800ක් වැය වූයේ නම් චාරිකාව වෙනුවෙන් නිමල්ට වියදම් වූ මුළු මුදල සොයන්න. අනිල් චාරිකාවක් යනවා. අනිල් අදහස මේ චාරිකාව යන්න දැන් සල්ලි එක්කව ගන්න චාරිකාව නිකන් යන්නේ නැහැ. ඉන්නට යන්න බෑ චාරිකාව. බස් එක අපි නිකන් ගෙනියන්නේ නැහැ. සල්ලි ඕනේ. සල්ලි වගේම මේක ලීඩ් කරන කෙනා හරියට මේ දේවල් මැනේජ් කරලා දෙන්නත් ඕනේ. දැන් චාරිකා නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලෙන් 7න් 4ක් ආහාර. ආහාර සඳහා යනවා යාට 7න් 4යි. 7කින් 4ක්ම ආහාර ගත්තනම් තව කොච්චරක් ඉතුරුද කියලා ඔයාලට පේන්නත් තියෙනවා. ඉතිරියෙන් අන්න ඉකැලක් ගන්න ඕනේ. ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු. අපි ගන්නවා බලන්න ගමන් ගාස්තු. ගමන් ගාස්තු කියලා ගත්තා. ඉතිරියෙන් 7න් 4ක්ම ආහාර ගත්තනම් ඉතුරු ගාණක් ඇති ඕගොල්ලෝ. ඉතිරියෙන් කොච්චරද දරේද? 3න් 2ක් ගමන් ගාස්තු. ඊළඟට කියනවා අපි දැන් මුලින්ම දන්නවා ආහාර ඊට පස්සේ ගමන් ගාස්තු. අපි දැනගන්න බෑ පුතේ මේ දෙකටම කොච්චර වියදම් කරාද කියලා.
ඒක නිසා අපි කරන්නේ ආහාර හා ගමන් ගාස්තු මොනා කරනවද? එකතු කරගන්න. මේකෙන් එන 7න් 4ට මේකෙන් එන මේ උත්තරයක් තියෙන්නේ. මේ දෙකම එකතු කරාමනේ අපි දැනට වියදම් කරලා තියෙන ප්‍රමාණය ඉන්නේ. දැනට කොච්චර අපි වියදම් කරලාද කියලා. එතකොට ඊට පස්සේ කියනවා රුපියල් ඒ හැර අනිකුත් වියදම් සඳහා රුපියල් 800ක් වැය වූයේ නම් ඉතුරු ගාණ 800යි. මේකත් වියදම් කරාට පස්සේ ඉතුරු වෙන ගාණ 800යි. ඒක යම් සංඛ්‍යාවක් එයි මෙතනින් ඇවිල්ලා එයා සමානයි 800යි. 800යි රුපියල්. ඒක අනුව තීරණය කරන්න මුළු මුදල. ඒක අනුව තීරණය කරන්න මුළු මුදල. මම ආකෘති ටිකක් දීගෙන තියෙනවා බලන්න ආයේ. ආහාර 7න් 4යි 7කින් 4යි. එතකොට ගමන් ගාස්තු කියන්නේ ඉතුරු ගාණෙන් 3න් 2කල්ලු ඉතිරියෙන් 3න් 2කල්ලු. ඒකයි ආහාරය කියන දෙක මොනා කරනවද වලින් එකතු කරගන්නවා. එකතු කරාම දැනට අපිට වියදම් වෙලා තියෙන ඔක්කොම ගානාවම තව අපිට ඉතිරි වෙන ප්‍රමාණයක් එනවා. ඒ ඉතිරි ප්‍රමාණය කියන්නේ 800යි කියලා එනවා. ඒක මුළු මුදල හොයන්නකොට ගන්න මෙතන යට තියෙන සංඛ්‍යාව උඩ තියෙන සංඛ්‍යාව එක කරගෙන යට තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරලා ගන්න ඕනේ කියලා. දැන් අපි දෙක තුනක් අපි හැදුවා ඒ වගේ. එහෙනම් ඔන්න අවස්ථාව දෙනවා. මිනිත්තු 6ක වගේ කාලයක් දෙන්න. මම කරන්නේ 6ක් නෙවෙයි මිනිත්තු 5ක වගේ කාලයක් දෙන්න. මම කරන්නේ
මිනිත්තු වගේ කාලයක් මම කරන්නේ මේ ගණන් ටික ඔයාලත් එක්කම ගන්න ඔයාලට ඉස්සරහදී මේක යම් යම් ගණන් කලින් හදා හරි චාරිකාවකට සහභාගී වූ විමල් ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලින් 7/4ක් ආහාර ගත්තා නම් 7න් තව කොච්චරක් ඉතුරු වෙනවද පුතේ 7න් 3ක් ඉතුරු වෙනවා මේ 3ට මේ 3 මේ අල්නයන් කියන්නේ ගුණ කිරීමක් 3ට 3 කැපෙනවා 7න් 2යි කියලා එන්නේ කියද 7න් 2යි කියලා ආහාර සහ ගමන් වියදම් ගත්තම ආහාර 7න් 4යි ගමන් වියදම් 7න් 2යි ඔක්කොම කීයද 7න් 5යි සමාන 6යි 7න් 6යි ඔක්කොම 7න් 6ක් යනවා මේ මනුස්සයාට වෙනත් වියදම් රුපියල් 800ක් එනවා මේ වෙනත් වියදම් කියන්නේ යුනික 7 යුනික 7න් 1 කියන්නේ 800යි එකක් 800 නම් මුළු මුදල හොයන්න අපි මොකද කරන්න ඕනේ 800 වැඩි කරනවා 7න් දිනා 5600ක් මෙයා ට්‍රිප් එක අරන් ගිහලා තියෙනවා මේ චාරිකාවට ගිහින් දින 8 වරක් 8 වරක් 56යි 2යි 5600 මුදල 7න් 2 7න් 6 සහ 7න් 1ක් කියන 800යි 5600 අඩුපාඩු හදා ගන්න මම හරියටම තප්පර 30ක වගේ කාලයක් දෙනවා ඊළඟ ගානට යනවා තප්පර 30ක් එතකොට අපි ඊළඟ ගාන කතා කරමු සරෝජා පුස්තකාලයෙන් රැගෙන පොත කීනි තුනෙන් එකක් පළමු දිනයේ කියවුවාය දෙවනි දිනේ අයට කියවීමට ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක් පමණි ඉතිරි ප්‍රමාණයෙන් නෑ ඉරි කැලක් ගහගන්න ඉතිරි ප්‍රමාණය කියන එකට ඉරි කැලක් ගහගන්න නැවත තුන්වන දිනේ ඉතිරිව තිබූ පිටු 75ක් කියවා ඇය එදින පොත අවසන් කළාය පොතේ මුළු පිටු ගණන කීයද ප්‍රශ්නය ඔච්චරයි ලොකු ප්‍රශ්නයක් මේ වගේ අවස්ථා 3-4ක් හොයාගන්න ඕන ප්‍රශ්නයක් සමහරවිට ඔය වගේ ගණන් දෙලා ලකුණු 10 දෙන්න පුළුවන් එකපාරට එම තමයි මේ විභාගවල විභාග ගණන් මේක බැරි පුතා මේ දැන් ගණන් බැරි නම් ගණන් බෑ කියන කතාවයි සිංහල බෑ කියන කතාවයි ගණන් බැරි නම් ඔයාලා වර්ධින 800 වැඩි කිරීමත් 5600 දාගන්න බැරි එක තමයි ගණන් බෑ කියන්නේ 800 වාක 5600 නැත්නම් 7න් එකක් 800යි කියලා ලියා ගන්න බැරි එක තමයි ගණන් බෑ හැබැයි මේක කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි ඒකට කියනවා අපි සිංහල තේරෙන්නේ නැහැ කියලා හරිද නිසා සිංහල මොකද කරන්න ඕනේ හොඳට කියවලා ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ දෙමාපියන් හරි අහගෙන ඉන්නවා නම් මෙන්න මේක කරවන්න පුළුවන් නම් උත්සාහ කරන්න මේ ළමයිට හේතුව වෙන මොකුත් නෙමෙයි අපි දකිනවා 11කට සාමාන්‍ය පෙළ එනකොට විශේෂයෙන් ගණන් ගුරුවරයා ඇතුළේ මට ලොකු ප්‍රශ්න තියෙනවා ඒ වගේ වෙලාවලදී අපිට තියෙන්නේ සාමාන්‍ය පෙළදී ලොකු වාක්‍ය ගණන් රචනාමය ගණන් තියෙන්නේ සමහර ගණන් කියවලා තේරුම් ගන්න බැරි කමට මේ ගණන් තෝරගන්න යනවා ලොකු සිංහල වාක්‍යයක් තියෙන්නේ ඒ වාක්‍යෙදි හරි පොඩි සරල ගණනක් තියෙන කරන්න හැබැයි ළමයා තෝරගන්නේ හේතු වෙනකුත් නැහැ මේගොල්ලන්ට කියවන්න තියෙන මැලිකම නිසා ඒකට කම්මැලිකම නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔයගොල්ලෝ ෆෝන් භාවිතාවෙන් පැත්තකට තියලා ඔයගොල්ලන්ට පොත් කියවන්න දෙන්න පුළුවන් තරම් ඔයගොල්ලෝ පුතාලා ආගෙන ඉන්න අය ඔක්කොම ටිකට කියන්නේ පුතේ පොත් කියවනවා කියලා ඉල්ල නිකන් ඔය කියවගෙන යන්න එපා හොඳට දැනෙන්න ධාරණය වෙන විදිහට කියවගෙන යන්න
කියවීම පුරුදු කරන්න හැමතිස්සෙම එතකොට ගණන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද සිංහලෙන් තියෙන දේවල් තේරුම් කරවන්න විභාගෙදි මට අවිතරක් බෑ. ඔයාලගේ ඉස්කෝලේ ගණන් සර්ටත් බෑ, ටීචර්ටත් බෑ. අපිට පුළුවන් ඔයාලට ගාන හැදෙන විදිහ කියන්න විතරයි. හැබැයි මේ වෙලාවේදී අහන ප්‍රශ්නේ ඔයාලා තේරුම් ගන්න නම් අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. 10 මුලදී මේක හොඳට ඔළුවට ගන්න. ප්‍රශ්න කියවන්න, කියව කරන්න. එතකොට ඔයාලට ඔළුවට දාගන්න පුළුවන් වෙනවා. සරෝජා පුස්තකාලයෙන් රැගෙන පොතකින් 3 එකක් පළමු දිනේ කියවුවලු. පළමු දිනේ 3 එකක් කියවුවා. ඊට පස්සේ කියනවා දෙවනි දිනේ ඇයට කියවීමට ලැබුණේ ඉතිරි ප්‍රමාණය. මේකෙන් පළවෙනි දවසේ මෙච්චර කියවනවනේ. ඉතිරි ප්‍රමාණය දෙවෙනි දවසේ කියවනවලු කොච්චරක්ද? දෙවෙනි දවස දෙවෙනිම නෙමෙයි දෙවෙනි දවස. දෙවෙනි දවස කිව්වම තුනෙන් ගානක් එන්නේ පැය 3යි තියෙන්නේ කොට තුනෙන් කොහොම එන්නේ? කොච්චරද දෙකෙන් එක කියවන්න පුළුවන් වෙනවා. මේ ඉතිරි ප්‍රමාණයක් ඇති නොගොල්ලෝ ඉතින් කල්පනා කරලා ගන්න ඕනේ. නැවත තුන්වන දිනේ ඉතිරිව තිබූ පිටු ගාන අපි දන්නවද තුන්වන දිනේ වෙනකොට දවස් දෙකේ කියවපු පිටු ගානක් දන්නවද භාගවලින්? නෑ. අපි එනම් කියනවා පළමු හා දෙවනි. පළමු හා දෙවනි. ඒවල උත්තර මොනවාද කරනවද? එකතු කරනවා මුලින්ම. පළමු දවසේ 3යි දෙවනි දවසේ මෙතනින් ආපු උත්තරය එකතු කරලා බලනවා කොච්චරද කියලා. ඊට පස්සේ හොයාගන්න ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය හොයාගෙන එයාව සමාන කරනවා. අවසාන දවසේදී කියවන්න තිබ්බලු අවසාන දවසේ කියවවලු මෙයා තුන්වෙනි දවසේ කියවවලු පිටු 75. එන උත්තරේ සමාන වෙනවා පිටු 75කට. එහෙනම් මුළු පිටු ගාන හොයන්න මොකද අපි කරන්නේ? මොනවද කරන්නේ කියලා තියෙන්නේ. මම මොකද සහයෝගයක් මෙතන ඉහට දෙන්නේ නැහැ. තනියෙන් උත්සාහ කරන්න. දැන් යම් තොරතුරු දීලා දිනනවා. දැන් ගණන් දෙක තුනක් අපි හැදුවත් එක්ක දැන් මම කරන් බලන්න හරියට මිනිත්තු 5කින් ඉවරයි. ඊට පස්සේ පස්වෙනි පිටුවට යනවා අපි. මේකම කලාප ගානක් තියෙනවා ඒක හදන්න. දෙයාසාසේ ඕලෙල් ගානක් තියෙනවා ඒක හදන්න යනවා. ඒකම අද අපි අනිත් මාතෘකාවට එන්නලා ඇත්තිමම අපි ඒකත් බලමු. මම කරන්න බලන්න.
තව මිනිත්තුක වගේ කාලයක් දෙන්න දෙකින් දෙක මම කරන්නේ. අපි කියමු. හොඳට බලාගන්න මේකෙන් පස්සේ ගාන තනියෙන් හදන්න දෙනවා ලකුණුත් මම දෙනවා ලකුණු දැන් වලට ඒ අදාළ ලකුණු ටික හම් වෙනවා. ලකුණු දිදී කරනවා මිනිත්තු 8ක වගේ කාලයක් දෙනවා ගානට ලකුණු දිදීලා නම් හදන්නේ. ඒක බලමු අපි. මුලින්ම මේක හොඳට ඔළුවට දාගන්න යම් දේවල් මේ එක සිස්ටම් එකක් කියන්නේ. පළවෙනියට ඉතිරි ගාන හොයන්න වෙනවා. ඊට පස්සේ ඒකෙන් ගානක් අල්නයන්වත් එක්ක ගානක්. පස්සේ ඒගොල්ලෝ එකතු කරන්න වෙනවා. පස්සේ ඉතිරි ගාන හොයන්න වෙනවා. යාව සමාන කරගන්න වෙනවා. මුළු පිටු ගාන අහනවා. ඒ වගේ මේක එක රටාවක් තියෙන හරියට ඔළුවට දාගත්තොත් කරන්න පුළුවන් දෙයක් නේ. හරිද? මේකට එන්න පළවෙනි දවසේ තුනෙන් එකක් කියවනවා මේ සරෝජා. දෙවෙනි දවසේ හරි කියවන්න කියලා තියෙන දෙකක්. තුනෙන් දෙකක්. දෙකට එකයි උත්තරේ තුනෙන් එකයි. පළමු දවසේ තුනෙන් එකයි. දෙවන දවසේ තුනෙන් එකයි එකතු කරාම යා වෙනවා තුනෙන් දෙකයි කියලා. දවස් දෙකේ මෙයා තුනෙන් දෙකක් කරන කොච්චර සරලද බලන්න ගන්න. ඒතකොට කියනවා මෙයා පළවෙනි දවසේ තුනෙන් එකයි දෙවෙනි දවසේ තුනෙන් එකයි. ඒතකොට තුනෙන් දෙකක් කියවලා ඉවරයි. ඇත්තටම තුනෙන් දෙකක් කියවලා ඉවරයි නම් තව කොච්චර ඉතුරුද? තුනෙන් එකක්. ඉතිරි ප්‍රමාණය තුනෙන් එකයි. ඒ තුනෙන් එක නෙමෙයිද දැන් අන්තිම දවසේ කියවන්නේ මෙයා. ඒ තුනෙන් එකම තමයි මෙයා අන්තිම දවසේ කියවන්නේ. පිටු 75ක් කියවනවා මෙයා. මුළු පිටු ගාන හොයන්න එකක් 75යි නම් 75 වැඩි කරනවා පුතේ තුනෙන් 75 කීයද? 5 3 15 15 එකක් ඉතුරුයි 5 3 41යි 122යි පිටු 225ක පොතක් තමයි මෙයා කියෝලා ඉවර කරේ. පිටු 225ක පොතක් තමයි මෙයා කියෝලා ඉවර කරේ. මෙයා අච්චුපතේ ගණන් කීපයක් මම තෝරා අරගත්තේ. අච්චුපතේ ගණන් කීපයක් අරගත්තේ. ඔයාලට අච්චුපතේ දෙන්න පුළුවන් අමාරුම ගණන් සෙට් එක මම අරගෙන තියෙන තෝරගෙන ඊට පස්සේ ඇත්තටම අපිට වෙන්න ඕනේ මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ අපිට වෙන්න ඕනේ අපිට එන පේපර්ස් ගණන් හදාගන්න පුළුවන් වෙන එක. මොකද ඔයාලට අනිවාර්යෙන්ම ලොකු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දැන් ලොකු ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා වලට 1 2 කියලා මේක පැය දෙකේ පේපරේ මේ පැය දෙකේ පේපරේ පොඩි ගණන් 25ක් වෙනකන් එනවා. එකේ නම් 25ක් වෙනකන් එනවා. මේ පැත්තේ එනවා තව B කොටස කියලා එකක්. මේ A කොටසේ ගණන් 25ක් B කොටස කියලා එනවා. මේකේ තියෙන ලොකු ප්‍රශ්න 5ක් 2 3 4 5 කියලා මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක්. මේකෙන් අනිවාර්ය ලකුණු 10ක ප්‍රශ්නයක් විදියට එනවා මේ භාග පාඩමේ ගන්න. මේ භාග පාඩමේ ගන්න අනිවාර්යෙන් එන නිසා ඒකෙන් දීලා තියෙන පළාත් ගණන් මේක කලාප ගණන් එතකොට සාමාන්‍ය පෙළ ගණන් වෙනකම් අද ඉඳන් එක දිගට නැතුව හැම හම්බෙන හැම වාල විභාගෙම සාමාන්‍ය පෙළ දක්වාම භාග ගණනක් ලකුණු 10 කෙරුවා. ඒක කරගන්න පුළුවන් වෙන්නේ දැන් මේ ගත්තා වගේ සිංහල දැනුම. අපි ඉස්සරහට පිටු අංක 5ට එන්න මම ඔන්න ලකුණු දෙන්න යන්නේ. අපි බලමු ලකුණු කොහොමද තාප්පි කියලා කට්ටියට ගොඩ දාගන්න පුළුවන් වේද කියලා. හරියට කියවන්න බලන කලාපේ 2017 පිටු 5 ගාන දෙන්නේ. ඔන්න පාඩම අවසන් වෙද්දි මම පළාත් ගණන් පේපර්ස් ගණන් හදනවා කිව්වා. ඔන්න පේපර්ස් ගණන් හදන්න යන්නේ. පිටු අංක 5 හදන්න මිනිත්තු 8ක් දෙනවා මුළු ගානටම. මිනිත්තු 8න් පස්සේ මම ලකුණු දී ගන්න බලන. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තමන්ට කොච්චර ලකුණු හම්බුණාද කියලා. මට ඒක දාන්න ගෲප් එකකට. ඒකට මම බලන්න කොච්චර සාර්ථකද කියලා ඔයගොල්ලෝ මේ පාඩම. හරි. එහෙනම් ඔන්න මිනිත්තු 8 පටන් ගන්නවා දැන් ඉඳන්. හරියට මිනිත්තු 8කින්. මොකද විභාග ගණන්නේ. විභාග ගණන්න වෙලාවක් කලාවක් තියෙන්න ඕනේ. සයිඩ් කියන්න පුතා කියන්න ප්‍රශ්නේ. සයිඩ් අහන්න පුතා ප්‍රශ්නේ. ඒකේ 1යි B 1යි දෙකම හදන්න ඕනේද?
A B ප්‍රශ්න මුළු පිටු අංක 5ම අදාළයි ප්‍රශ්නෙට. හරි මුළු පිටු 5 ගාණක් කිව්වම පුතේ ඒ සම්පූර්ණ A කොටස B කොටස කියන එක සම්පූර්ණ අදාළයි ගානට. ලකුණු හම්බෙන්නේ 10 හම්බ වෙනවනම් ඒ සම්පූර්ණ ගානට තමයි ලකුණු 10 හම්බෙන්නේ. අර මිනිත්තු 8ක් කාලයක් දෙනවා. දැන් ඉඳන් පටන් ගත්ත මිනිත්තු 8. හරියට මිනිත්තු 8කින් පස්සේ මම බලන්න ගන්නවා ලකුණු දෙනවා ඈ. ඔක තියාගන්න ඒක. හරි හරියට. මීගම අධ්‍යාපන කලාපයේ 2017 සාමාන්‍ය පෙළ ගානක් වෙනවනේ මේක 10 වසරට අදාළ උනත් 11 වසරට අදාළ උනත් කොහොමත් මේක සාමාන්‍ය පෙළ මට්ටමේ ගානක්. හරිද? එහෙමයි කියන්නේ. මෙතනින් යහට මේක සාමාන්‍ය පෙළට දෙද්දී ආයි 10 11 දී කියලා නේ 11 දී ආයි භාග ගන්නන්නෙත් නෑ මේ ඉගෙන ගන්න දැනීමෙන් කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නාංක 1 ඒ සාමාන්‍ය සරල ගානක් ලකුණු 3ක් දෙනවා. අපි බලමු ලකුණු දෙන විදිය, ගාන හදන විදිය. ඔයාලත් ඉගෙන ගන්න 10 වසර දරුවෝ ඉගෙන ගන්න පුතේ මේවල ලකුණු දෙද්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිය සහ අපි මොකක්ද ඒකින් ලකුණු ගද්දි කොතන හදා ගන්න ඕනද කොහොමද අපි ලකුණු බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ ලකුණු දෙන්නේ කොහොමද අපිට මේ ලකුණු 3ක් දෙනවා කියලා ගාන හදලා අන්තිම උත්තරේට ලකුණු 3 දෙනොත් කවදාකවත් දෙන්නේ ළඟ ඉන්න එකගෙන් බලලා උත්තරේ ලියාගත්ත කියලා ලකුණු හම්බෙන්නේ ගාන හදන්න ඕනේ පියවර වලට ලකුණු දෙන්නේ මෙන්න මෙහෙම 9 වසරේදී දුන්නා උත්තරේ විතරක් දුන්නා එහෙම 9 මේ 9 මේ 10 මේකදී අපි කරන්න ඕනේ 2යි දෙවරක් 3 6යි 6යි 1යි 7යි හොඳ පළවෙනි වාටේ 3ෙන් 2යි අල්නයන් කියන්නේ කොහොමද ගුණ කිරීම මේක දැම්මත් 1යි නැතත් 1යි ඉතින් 5න් 2 කියලා දාගෙන යන්න පුළුවන් වුණම ගුණ කිරීම දාලා මේ දෙන්නගේ මොනවා වෙන්න ඕනේද මේ දෙන්නගේ හරයන් සමාන වෙන්න ඕනේ හරයන් සමාන කරන්න මොකද කරන්නේ මෙයාව 3ෙන් වැඩි කරනවා මෙයාව 2කින් වැඩි කරනවා ඔන්න සර් වැඩි කරනවා නම්බර 4ක් 3 21යි දෙවරක් 3 6යි ඔන්න දෙන්නට පොදු දා ගන්නම් මම ඒතර ලේසියිනේ 4ක් 3 21යි එකතු කිරීම දෙවරක් 2 4යි නොහමාව වැඩි කිරීම 5න් 2 6යි 21යි 4යි 25යි වැඩි කිරීම 5න් 2 කැපෙනවා මේ ලස්සනට කැපෙනවනේ බලන්න 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි උඩ 5 යට 3 උඩ 5 යට 3 උත්තර එනවා 1යි 3ෙන් 2යි කියලා 1යි 3ෙන් 2යි කියලා කොහොමද 5ට 3 ඒවා 1යි 3යි 3 වරක් එක 3යි 3ට 2ක් තමයි ඒක 5යි මොනවා ලකුණු හම්බෙන්නේ කොහොමද ලකුණු හම්බෙන්නේ මේ හරයන් සමාන කරගන්නවට ලකුණු 1යි මේ විෂම භාගයක් විතර මෙතන උත්තරේ ගන්නවට ලකුණු 1යි මෙන්න මේ අවසාන මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවට ලකුණු 1යි ලකුණු 1යි ලකුණු 1යි ලකුණු 1යි ලකුණු 3 හම්බෙන්නේ කොහොමද පියවර හදන්න නැතුව මේක ලිව්වා කියලා එහෙම නෑ මෙතන කෙනෙකුට පියවරක් අපි ඇවිල්ලා තියෙන්නේ මේක හදාගෙන තියෙන හරියට සමාන කරන් තියෙන. මේ අවස්ථාව නිසා ලකුණු 1ක් හම්බ වෙනවා. ඊට පස්සේ කපලා කොටලා අරගෙන උත්තරයක් ගන්නවා විෂම භාගයක් කියන ලකුණු 1යි මෙතන ලකුණු 1යි. හදිසියෙන් නිකම් උත්තරයක් ආවොත් මේ වගේ දැනකට ලකුණු 1ක් දෙනවා. ඒ කියන්නේ නියම භාගයක් විදිහට આવොත් ඒ කියන්නේ යට ගන්න ලකුයි නම් මේ අවස්ථාවේ මෙතන ඉවරනේ ගන්න. ඒතකොට මෙතන 1යි මේ උඩ අවස්ථාවකට එක ලකුණක් දෙනවා. එහෙමයි ඒගොල්ලෝ හදන්නේ. මේක නෝ B කොටස. අපි යම් මේකේ B පැත්තේ කොටසට. තමාලි තම පියාගේ ලද මුදලින් 3න් 2 පොත් ගැනීමටද ඉදිරියේ මංගුවල් ගාගන්න කියලා ඉරක් 4න් 3 නේවාසිකාගාර වියදම් සඳහාද වැය කළාය ඉන්පසු රුපියල් 12000ක් ඈ ළඟ ඉතිරි ගිය. අර සිදුවීමමයි වෙන්නේ. ඒක පොත් ගැනීමෙන් පසු තමාලි ළඟ ඉතිරි මුදල් පියාගෙන් දුන් මුදලෙන් කවර භාගයක් 3න් 2ක්ම පොත් ගත්තා. එහෙනම් 3කින් 2ක්ම පොත් ගත්තා. මෙයා ළඟ තව කොච්චර ඉතිරිද? රෝගිලක්කම් 1. 3න් එහෙමම වුණේ කෙලින් එකපාර උත්තර දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දෙන්න පුළුවන් උත්තරේ 3න් 1යි. ලකුණු 1යි. මේක හරිනම් ලකුණු 1යි. ඒකවල දීලා තියෙන ලකුණු 1. ඉන්දු රාශිය දාන්න. 1200යි එන්නේ 1200 නෙමෙයිද සර්?
1203 පසුනේ. තව ඉස්සරහට 1203 මේ තුනේ වා මේ ගාන තේරුම් ගන්න නැහැ. තමාලි තම පියාගෙන් ලද මුදලෙන් තුනෙන් දෙක පොත් ගැනීම. සර් කිව්වේ 12000ක් කියලා. ඔය ඉතින් අම 12000ක් කියලා කිව්වේ. එහෙනම් හරි. එහෙනම් 1203 හරි. එහෙනම් මගේ වරදක් කියලා තියෙනවා. හරි. 1200 මන් 12000 වගේ දැකලා කියවෙන්නේ නැති. එහෙනම් ඒකට සමා වෙන්න. හරි. ඒක හරි. ගාන හදලා ඉතින් 12000 දැන් මම තාම ප්‍රශ්න තියෙන ඉතින් මම පොඩ්ඩක් වැරදිලා කියවෙන්නේ. හරි. හරි. එහෙම මිස්ටේක් වෙනවා ඉතින් දන්නේ නැති අපි මිනිසුන් ළමයි ඉතින් හරි. මෙන්න. තුනෙන් දෙකයි. දැන් තුනෙන් එකක් ආවා හරි. ප්‍රොමිලකන් දෙකට යනවා. ප්‍රොමිලකන් දෙකේ කියලා මෙන්න මෙහෙම. නේවාසිකාගාර වියදම් සඳහා වැය කළ මුදල සොයන. නේවාසිකාගාර මෙතන කියනවා ඉතිරියෙන් 4න් 3ක්. මේ ඉතිරියෙන් යාගෙන් 4න් 3ක්. තුනෙන් එකෙන් අපි ඉස්සරහින් යාගම නේවාසිකාගාර කියලා. නේවාසිකාගාර. මොකද වෙන්නේ? 3ට 3 ගම නේවාසිකට කැපෙන්න දෙන්නේ වෙනවනේ 4න් 1යි. අපි දන්නවා මුලින් 3න් 2ක් වියදම් කරා පොත් ගන්න. මෙයා මේකේ නේවාසිකව ඉන්නවට 4න් 1ක් වියදම් කරා. දැන් මෙයා දැන් ওই දෙකම වියදම් කරලා ඉවරයි. මට ඉතින් මම කියනවා මම මේ පැත්තට යනවා පුතේ. මම තප්පර 30ක් දෙනවා මේක අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මොකද මකන්න යන්නේ මම. හරි. දැන් අපි දන්නවා මෙයා මුලින්ම තාත්තගෙන් සල්ලි අරගත්තට පස්සේ මුලින්ම පොත් ගත්තා 3න් 2යි මේ ළමයා හොඳ ළමයි කන්න පොඩ්ඩ ගියේ නැහැ පොත් ගත්තා 3න් 2යි ඊට පස්සේ මේ මිනිස්සයා ඉන්න බෝඩිමට ගෙවනවා නේවාසිකාගාරයට ගෙවනවා කොච්චර ගත්තා 4න් 1යි මුලින්ම අපි මේ කොච්චර වියදම් කළා කියලා බලන්න බෑ කොච්චර සල්ලි වියදම් කළා කියලා බලන්න අන්න ඒකට අපි මොකද කරන්නේ මේ දෙන්නව එකතු කරනවා දැනට වියදම් කළා කියන ප්‍රමාණය හොයන්න දැනට වියදම් මෙයාලගේ හරයන් සමාන කරන්න මෙයාව 4 මෙයාව 3 වැඩි කරන්න ඕන. හරයන් සමාන කරගන්න බෑ. එතකොට එනවා පුතේ 12යි දෙවරක් 4 8යි එක්වරක් 3යි 12න් 11. 12න් කීයද? 11ක් වෙයි. 12න් 11 මෙච්චර දැන් වෙද්දි වියදම් කරලා තියෙන ගාන. දැනට වියදම් කරලා 12න් 11. එහෙනම් මෙයාට තව කොච්චර ඉතිරිද? 12න් කොච්චරක් ඉතිරිද? එකක් ඉතිරි. කියනවා මෙන්න මෙහෙම. වැය කළාට පසු ඉන්පසු රුපියල් 12000ක් ඈ ළඟ ඉතිරි විය. sorry 1200ක් ඈ ළඟ ඉතිරි විය. ආයෙත් 12000යි වරි. ඉන්පසු රුපියල් 1200ක් ඈ ළඟ ඉතිරි. මේ 12න් එක කියන එක 1200යිලු. 12න් එකක් 1200 එකක් 1200 නම් ප්‍රොමිලකන් 3න් අහනවා පුතේ අපිට මොකද්ද මුළු මුදල තාත්තා දුන්න සල්ලිය කොච්චරද කියලා අහනවා එකක් 1200 නම් 12න් වැඩි කරනවා 12 144යි මේ බිංදු දෙකයි ඇයට දීලා තිනවා 14400ක්. ඇයට දීලා තිනවා කොච්චරද පුතේ? 14400ක්. මෙයාව සල්ලි වලින් එන නිසා අපි රුපියල් කියලා පෙන්නනවා. සල්ලි වලින් එනින්ද රුපියල් 14400 කියලා. නැත්නම් සමහර වෙලාවට මෙහෙම ඉරිකැලි දෙයක් ගැව්වම සල්ලි කියන අදහස වෙන්නේ. ඒක රුපියල් දාන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. දැම්මත් ගැටලුවක් නැති වෙනවා. හරිද? මේ තමයි ගන්න. මට නිකන් දැනගන්න මම දැනගන්න. හරිද? 10න් 10යි අත උස්සන්නකෝ බාන්න නිකන්. අත උස්සලා පෙන්නන්නකෝ බලන්න. අපි බලමු 10න් 10යි අනිත් පැය මම ගණන් කරන්නේ නැහැ. 10න් 10ක් ගත්තා ඉන්නනම් අත උස්සන්නකෝ බලන්න. මට දෙන්න සිංහල පුළුවන් අය ඉන්නවා කියලා. තමන්ගේ එකට එකතු වෙන්න බොරනකෝ ඉතින් අත උස්සන්නේ. 5 දෙනෙක් ඉන්නවා. හරි සන්තෝෂයි කියන්නේ. හොඳට සිංහල දෙන්න 5 දෙනෙක් ඉන්නවා. හොඳටම තේරෙන්න අය. අනිත් පැයට ඉතින් අඩු කරන්න. ලකුණු 5-6ක් හරි ඇතිලි පොඩි පොඩි දැන්නල වැරදින් වෙලා. හරි අපි බලමු උත්තර පත්‍ර ඔයගොල්ලෝ දාන වෙලාවට බලමු බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න මම යනවා පිටුවංග 6ට
මේ තමයි අපි භාග ගණන් වල කරන අද අන්තිම දවස මේ භාග වල කරන අන්තිම ගාන. මේකේ තියෙන එක ගානක් ඒක ඔයගොල්ලෝ තනියෙන් ගෙදරදී හදන්න ඕනේ. ඊළඟට තව ගානක් තියෙනවා මම දාලා තියෙනවා සාමාන්‍ය පෙළ 2019 ඕල් ගාන ඒක කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. 2016 දී 2016 ගානේ මොනවා හරි දෙයක් අපහැදිලි නම් මම ගාන කියවකට යනවා ඒක හදා ගන්න පුතිය. හරිද? අපහැදින පොඩි අපහැදිලිකම් කියනවා මටත් තියෙනවා ඒක නිසායි මම මේ ගාන කියවන්නේ. මොන හරි අඩුපාඩු තියෙනවා හොඳට කණින් අහගෙන ඒ ටික අඩුපාඩු ටික හදා ගන්න. කිත්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය. ඔහු පරිත්‍යාග කළ මුදලින් 9/2 සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද පරිත්‍යාග කළ මුළු මුදලින් 9/2 සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1 ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1 ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනුණි. දැන් කියන ගාන මම මේ මොනාරි ඔයාලට අපහැරි දැන් කියනවා හදාගන්න කියලා දෙන්නේ. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුණේ දැයි සොයන්න. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුණේ දැයි සොයන්න. ඊළඟට ඉතිරි වූ මුදලින් ඉතිරි ගැල්ලකුත් ගහගෙන කියන කමන්නේ 5/1 පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනුණි. ඉතිරි මුදලින් 5/1 පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනුණි. දෙකේ ප්‍රශ්නය මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනුණේ. තුනේ ප්‍රශ්නට අදාළ එක පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි. පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි. රෝවිලකන් 3 මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණේ දැයි සොයන්න. මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණේ දැයි සොයන්න. රෝවිලකන් 4 පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල 20000ක් නම් කිත්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල සොයන්න. මුළු සම්පූර්ණ ප්‍රශ්නෙම මම නැවත කියවුවා ඔයාලන්ට වාසිදායකත් එක්ක. හේතුව මම ප්‍රශ්නේ ආයි කියවම ඔයාලට තේරෙනොත් වැඩි. 2016 ඕල් ගාන හදන්න සාමාන්‍ය ඔය ගානකට විදිහට ළමයි ඔයගලන්ට හම්බ වෙනවා 12ක වගේ කාලයක් ගත කරන්න පුළුවන් ඔයගලන්ට 12ක 14ක වගේ කාලයක්. ඒ වුණාට මගේ ටයිම් එකත් එක්කයි මම දෙන්නේ ඔයගලන්ට මිනිත්තු 8ක වගේ කාලයක් මම දෙන්නේ. ඒ මිනිත්තු 8 වෙද්දී ඔයගොල්ලෝ යන්තාක් දුරට ගාන සම්පූර්ණ ගොඩක් දුරට සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද ප්‍රශ්න 4යි තියෙන්නේ. මිනිත්තු 2 ගාන ගත්තම ඇති. කරන්න ගන්න. 2010 16 ඕලේ. මම පැත්තකින් දාගත්තත් කමක් නැහැ. ලස්සනයි. නෑ එතන ඉඳ තියෙනවා. එලා ඉවරයි පිට බලන්න යන්නේ. කිත්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයක මුදල් පරිත්‍යාග කළේ. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9/2 සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1 ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුණි. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ දෙකම එකතු කරන්න කියලා කියන්නේ. සංගීත හා ක්‍රීඩා. අපි මොකද කරන්නේ? 9/2 එකතු කරනවා. එකතු කරපු මීට හරියට සමාන කරන්න ඕනේ. මෙයා 9 මෙයාව 2 දෙවරක් 2 4යි දෙවරක් 9 18යි මෙතන එන එක්වරක් 9 9යි
දෙවරන්නගේ 18යි උත්තරේ 18න් 13යි උන්නාව සංගීත ක්‍රීඩා භාණ්ඩ දෙක ඉතිරි වූ මුදලින් පහෙන් එක ඉතිරි වූ මුදලින් නෑ ඉතිරි වෙන මුදලින් 18න් 13ක්ම වියදම් කරා නම් තව කොච්චර ඉතුරුද 18කින් 13ක් වියදම් කරා නම් 18ක් ගත්තොත් ඔන්න 3යි 6යි 9යි 12යි 15යි 18යි ගත්තොත් 12යි මේකයි 13යි තව මට කීයක් ඉතුරු වෙනවද? ඉතින් කියන්නේ 1යි 2යි 3යි 4යි 5ක් ඉතුරු වෙනවා. කියන්නේ කොච්චරද? 18න් 5ක් ඉතුරු වෙනවා. ඒ 18න් 5න් මොනවා සඳහාද? න්යා කියනවා පොත් 18න් 5න් එක සුදු කරනවා. 5ට 5 කැපෙනවා. 18න් 1යි 18න් 13ක් සංගීත ක්‍රීඩා භාණ්ඩ 18න් 1ක් පොත් තුන්වෙනි දහනවා පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි දැයි සොයන්නේ කියලා කියනවා. එහෙනම් පිළිසකර කරලා තියෙන මේ දෙකම වියදම් කරාට පස්සේ ඉතුරු ගාන එහෙනම් ඉතිරි ගාන හොයන්න අපි කරන්නේ මොකද කරන්නේ 18න් 13යි 18න් 1යි එකතු කරනවා 18න් 14ක් වෙනවා 18කින් 14ක් ගියාම තව එකක් ගියාට පස්සේ මෙතන 4ක් ඉතුරු වෙනවා. අපි කියනවා ඉතිරි ප්‍රමාණය පුතේ 18න් 14ක් අඩු කරාම 18න් 4යි කියනවා. ඉතිරි ප්‍රමාණය. අවසානයේ කියනවා පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000ක් නම් මේක 18න් 4ක් කියන්නේ 20000ක් නම් රුපියල් 20000ක් නම් 18න් එකක් කියන්නේ කොච්චරද කියලා අපි හොයනවා. 18න් එකක් කියන්නේ කොච්චරද කියලා හොයනවා. එකක් හොයන්න 4ක් 20000ක් නම් එකක් කියන්නේ කොච්චරද? රුපියල් 5000යි කියලා ගන්න. 4ක් 20000යි නම් එකක් 5000යි. එකක් 5000යි නම් මුළු මුදල හොයන්න මෙයාට දුන්න මුළු මුදල හොයන්න අපි මොකද කරන්නේ? රුපියල් 5000 වැඩි කරනවා පුතේ මෙන්න මෙයාගේ කාගෙන්ද 18න් එතන එනවා 5000 ඉන්නවා 18ක් එනවා රුපියල් කොච්චරයි කියලාද ප්‍රශ්නන්ත මේ හතරට 5000 5 18 එනවා 90.3යි රුපියල් 90000ක් කියනවා රුපියල් කොච්චරද 90000ක මුදලක් කියනවා 18න් 4ක් 20000ක් වුණා 18න් එකක් 5000ක් වුණා එකක් 5000යි නම් 18ක් කියන්නේ කොච්චරද හොයන්නේ 5 කරත් 18 90යි 90000ක් වුණා මුළු මුදල කොච්චරක් වුණාද 90000ක් වුණා මට ඕකෙත් කියන්න 2016 ඕලෙල් ගාන ලකුණු 10ම තියෙන දරුවෝ ඉන්නවනම් ලකුණු 10 හම්බෙන්නේ ඉතින් කියන්නත් බෑ පොඩ්ඩක් මේක ලකුණු හම්බෙන්නේ එහෙමයි මේ පළවෙනි එකට 2යි දෙවෙනි එකට 3යි ලකුණු ලකුණු නේ ඊළඟට මෙතනට ලකුණු 2යි මේ සම්පූර්ණ කතාව අවසාන උත්තරේ ලකුණු 3 ඔන්න ලකුණු හම්බෙලා තියෙන්නේ මට කියන්නකො මුලින්ම ලකුණු 10ම හම්බෙච්ච දරුවෝ ඉන්නවනම් අත උස්සල වෙන්නන්න බෑ එක්කෙනයි 2016 වල ගන්න කරා නම් එහෙම එක්කෙනයි හරි මට කියන්නකො ලකුණු 2යි 3යි ලකුණු 7ක් තියෙන අය මේවල සමහරක් තැන්වල ලකුණු හම්බෙලා තව තැන්වල ලකුණු හම්බෙනවා මේවල හරිද මම කියන්නේ පොදුවේ ලකුණු 7ක් තියෙන අය 4 දෙනෙක් ඉන්නවා ලකුණු 5ක් තියෙන අය මේ ලකුණු දෙකවත් තියෙන අය හරි
අපි යන්නේ ඉස්සරහට එන්න ඊළඟ පිටු අංක 7 මේක අඩුපාඩු තියෙනවා නම් මේව හදාගන්න. මොකද මම මකන්නේ යන්නේ අලුත් මාතෘකාවකට යන්නේ. මෙහෙම පිටු අංක 7 ඔයගොල්ලෝ රවුන්ඩ් කරගන්න. ඒක තනියෙන් ගෙදරදී හදන්න දෙනවා. බස්නායක බලාපොරොත්තු 2010 මේ පළමු වාර පේපරේ ගාන ගිය අවුරුද්දේ දුන්න 10 වසරට දුන්න ගානක් මේක. අපි බලමු ඔයාලට කොහොම වේද කියලා කරගන්න පුළුවන් වේද කියලා ගෙදරදී කරන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ ගාන දාලා දිනවා 2019 ඕලෙල් ගාන. ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් මාතෘකාව ප්‍රතිලෝම සමානුපාත කියන මාතෘකාවට යන්නේ. ප්‍රතිලෝම සමානුපාත මාතෘකාවට එන්නේ ඉස්සල්ලා මේකේ මොනවා අඩුපාඩු දිනන හදාගන්න මම හරියටම තප්පර 30ක් කරලා මේක වකනවා. ප්‍රතිලෝම අනුපාත. ගිය අවුරුද්දේ අනුලෝම අනුපාත 9 වසරේදී. දැන් ප්‍රතිලෝම අනුපාත. මෙහෙම ප්‍රතිලෝම අනුපාත කියලා ඉල්ල ගානක් හදන්න දෙනවා අඩුයි. එහෙම 9න් එහෙම එන්නේ නැහැ. මේකට අපි මේක එන්නේම මිනිස් දින කියන කතාවට. හොඳට ඔළුවේ මතක තියාගන්න මිනිස් දින කියන පාඩම තමයි මේ කරන්නේ. මේක භාග වගේම තමයි සිංහල ප්‍රශ්නයක්. මේ සාමාන්‍ය දැරීම ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි ඔයාලා ඔය භාග ගන්න වර්ධන ප්‍රමාණය 90 වගේ ප්‍රමාණයක් මිනිස් දින ගන්නත් වගේ. හේතුව වෙන මොකද මේ? හරිම ලේසි. සාමාන්‍ය මිනිස්සෙක් තේරුම් ගත්තත් තේරුම් කරන්න කියන නෑ. අපි දැන් උදාහරණයකට මේ මිනිස් දින ගන්න කියලා කියන්නේ පුතා. දැන් ඔන්න නැවක යනවා. නැවක යනවා මිනිස්සු 5 දිනක් දින 4කින් නැව යන්න අදහසින් යන්නේ. එතකොට මිනිස්සු 5 දිනට දින 4කට අයිති වෙන කෑම අරන් යනවනේ. ඒතකොට 5 වරක් අතර මිනිස් දින 20කට අදාළ වෙන කෑම අරන් යනවා. මෙහෙම නැවේ යනකොට මගදී දැන් නැව් කියද්දී මුහුදෙන් යන්නේ. යනකොට බෝට්ටුවක් එහෙම කැඩිලා තව මිනිස්සු දෙන්නෙක් විතර මේකට දාගන්නවා. එතකොට හැබැයි මේ පළවෙනි දවසේ නැව කෙලින්ම මුහුදට දාපු දවසේම මේ මිනිස්සු හම්බෙන්නේ. අපි දවස් දෙකක් විතර ගියාට පස්සේ තමයි මේ මිනිස්සු හම්බෙන්නේ. මේ මිනිස්සුන්වත් මේක දාන්න අපි ආදකලා හරි හරි නම් ඉතින් උඹලා වාල් කාපුදින් අපි යන යන්න කියන එක එහෙම යන්නේ නැහැ. අපි මනුස්සකමට ඉතින් දාගන්නවානේ. දැන්මම අපිට ඇති වෙන ප්‍රශ්න තමයි මේ මිනිස් දිනවල කියන්නේ. ඇයි? අපි දවස් දෙකක් තිස්සේ කෑවා හරි. දැන් මුන් දෙන්නවත් දාගත්තා මුන්ට ගන්න දෙන්නත් එපා. අපි ඉතින් බෙදාගෙන පොඩ කනවා. එහෙම නෙමෙයි අපි කියන්නේ. ප්‍රායෝගික මට්ටම නෙමෙයි කියන්නේ. සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ මිනිස්සු 4 දෙනෙක්ට තමයි කන්න දීප්පේ. මිනිස්සු 5 දෙනෙක්ට කන්න දීප්පේ. දැන් යකෝ තව දෙන්නෙක් වැඩි වුණා. මිනිස්සු 7 දෙනෙක් දැන් කන්න ඕනේ. තව දවස් දෙකක් අපිට යන්න තියෙනවා. අපිට ඇති වෙන ප්‍රශ්න මොනවද ඒක? අන්න ඒ වගේ දෙයක් ගැන කතා කරමින් තමයි මේ මිනිස් දිනවල කරන්නේ. තේරුණාද? ඔය වගේ දේවල්. ඊට අමතරව ඔය සෙබළු මිනිස්සු ඔය වගේ වතුර සහ ටැප් නල ඒ වගේ භාවිතා කරන දානන්නේ ප්‍රතිලෝම සමානුපාත කියන්නේ. අනුලෝමයි ප්‍රතිලෝමයි අතර තියෙන වෙනස ගැන පොඩ්ඩක් කියන්න. මෙයා අනුලෝම. මේක දලසටහන දාගන්න පුළුවන් තැන එක දාගන්න අනිවාර්යයෙන්ම. මෙයා අනුලෝම. අනුලෝමයි කියන්නේ AB නම් මේ පැත්තත් AB මයි. ඒ කියන්නේ මෙයාට මෙයා මෙයාට මෙයා. උන්න අනුලෝම. අනුලෝම වලට පැන්නේ මෙයාට මෙයා මෙයාට මෙයා. අනුලෝම. මගේ දකුණු කන නම් අරයාගේ දකුණු කන එහෙම ඒ විදියටම කියලා දකුණු කන වෙන්නේ. එහෙමයි කියන අනුලෝම. හැබැයි ප්‍රතිලෝම ප්‍රතිලෝම. එයාගේ අදහස A අනු B නම් මෙයා B අනු A කියලා ඉන්නේ. මෙයාගේ එක සමාන වෙන්නේ මෙතන. මෙයාගේ එක සමාන වෙන්නේ මෙතන. ඉතින් දැන් ඔයගොල්ලෝ දැන් දකුණු කන වම් කන කතාවට ආවම එයා මගේ දකුණු කනට එයාගේ වම් කන සමාන වෙනවා නෙවෙයි කියන්නේ. මම මේ පැත්ත හැරලා ඉද්දි මගේ දකුණු කන මෙහෙම මේ පැත්තේ තියෙන්නේ. හැබැයි අරයා ඉන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට හැරලා. එයා ඉන්නේ මෙහෙම හැරලා. එයා ඉන්නේ පිටිපස්සට. හැබැයි යාගේ දකුණු කන තියෙන්නේ එහා පැත්තේ. තේරුණාද කියන්නේ? ඕකයි කියන්නේ. මිනිස්සේ මේ අතර හැරලා ඉද්දි දකුණු කනයි වම් කනයි කොහොම මෙන්න දකුණු කන. මිනිස්සයා පිටිපස්සට හැරලා ඉද්දිොත් එයාගේ දකුණු කන වෙන්නේ මේ පැත්තේ.
එකම කෙනාගේ දකුණු කන වෙනස් වෙන ඉස්සරහ පස්ස හැරීමේ. ඉස්සරහට ඉන්නව ප්‍රතිවිරුද්ධ පැත්තට හැරෙනවා. ඔයගොල්ලෝ ඕන චෙක් කරලා බලන්න කියලා ගියාද එහෙම වෙනවද නැද්ද කියලා. ඒක තමයි මේ ප්‍රතිලෝම කියන්නේ. අනුලෝම කියන්නේ එක වගේ හැඩයටමයි ඉන්නේ දෙන්නම. එතකොට ප්‍රතිලෝම කියන්නේ මෙන්න මෙහෙම ඉන්නේ. ප්‍රතිලෝම නම් මෙහෙම ඉන්නේ. අල්ල එක පැත්තකයි පේන්නේ නැති දෙන්නයි. අනිත් එකේ අනුලෝම නම් මේ අතට. ඕක තමයි මේ පාඩමේ කතාව. අනුලෝම ප්‍රතිලෝම. මේක ලියලා පොත් කරගන්න. මේ මිනිස්සු දෙන්නම එහෙම අදින්න එපා. හරි. අපිට පුනරීක්ෂණ අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒක තනියෙන්ම කරන්න ඕනේ. තනියෙන්ම තමයි මම දෙන්නේ. හැබැයි මම ගණන් දෙකක් තුනක් උදාහරණ කියලා දෙනවා. ඒ කියලා දෙනවා අත්‍යවශ්‍ය ගණන් දෙකකට තුනකට. යාරෙන්ද පිටු අංක 8ම සම්පූර්ණ තනියෙන් කරන්න දෙනවා මම. මිනිත්තු ගණනක් දෙනවා. ඒක මොකද 8 මේ ওই පිටු අංක 8 තියෙන්නේ 7 වසර 8 වසර 9 වසර කියන ගණන් වල තියෙන ගණන් වර්ග ටිකක් තියෙනවා. 7 වසරින් ඉඳන් නේ. ඔය ලොකු ප්‍රශ්නාංක 2යි ලොකු ප්‍රශ්නාංක 4යි තියෙන්නේ පුතා හරියටම 8 වසර. 8 වසරයි 7 වසරයි. ඔයගොල්ලන්ට සැකයි නම් මම ඊළඟ දවසේ 8 වසර මේ අනුපාත පාඩමේ ටිකක් මේ ඔයගොල්ලන්ට ෆොටෝකෝපි කරලා මේ ෆොටෝ ටිකක් දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි අපිට හතේ දෙවලුත් බෑ කියලා අද කරගන්න බැරි වුණේ නේ. හරි. එච්චරටම දැන් පල්ලෙහාට ගිහින් කියලා තේරෙන්නේ ඈ. දැන් ටාගට් එක මෙන්න මේක කරන්න ඉස්සල්ලා පොඩි දෙයක් කියලා දෙන්න. 3 අනුපාත 2 කියලා මේ උදාහරණ කීපයක් ඈ. ඉතින් බලන්න මේ ප්‍රතිලෝම මේ අනුලෝම මේ ප්‍රතිලෝම ගැන කතා කරලාම නෑ. තාම කතා කරන්නෙත් නෑ. එයා වැඩකුත් නෑ. එයා ගැන හිතන්නෙත් නෑ. එයා ඔහොම හිටපෙදී එයා ගැන කතාවක් නෑ. අනුලෝම මුලින්ම අනුලෝම ඉගෙනගෙන ඉන්න බෑ. දැනගන්න එපා කියේ 9 වසරේදී 8 වසරේදී 7 වසරේදී ඉගෙන ගත්ත දේවල් මතක් කරගන්න එපා. අන්නේ කරන්නේ. මෙන්න මේව ගත්ත ගමන් කිස් තැනක් දාලා මෙතන 8 කියලා දීලා තියෙනවා. 3 හිස් තැනක් 2 8යි 2 8 උනේ කොහොමද? 2 8 උනේ කොහොමද පුතා? දෙවරක් කීයද? 4. 2 4න් වැඩි වුණාම 8 වුණා. එහෙනම් මෙයාට ඔය සිදුවීමම කරන්න ඕනේ. කීයෙන් වැඩි කරනවද? 4න් 3 වරක් 4 කියලා කිව්වේ 12. 12 අනුපාත 8. ඊළඟට 5 අනු 3 උන්නා මේ 5 අනු 3. මේකේ අපි හිතමුකෝ මෙයාගේ දෙනවා මෙතන 10යි මෙයා හිස් කොටුවක්. දැන් හිතලා කියන්න ඕනේ. 5 10 වෙනවා. 5 10 වෙන්නේ කොහොමද? උදාහරණ එක උදාහරණ දෙක මේ විතර ගන්න ඕනේ හරිද? 5 10 වුණා 5 වරක් 2 10යි. එහෙනම් 3 කවුරු වෙනවද? 6 වෙනවා. 3 වරක් 2 6යි කියලා. මේ උදාහරණ දෙක ඔහොම ලියාගෙන පිටු අංක 8 හදන්න පිටු අංක 8 තියෙනවා ගණන් 4යි ලොකු ප්‍රශ්නාංක 2යි ලොකු ප්‍රශ්නාංක 4යි. මම මේ අච්චු පොතේ මේ ගණන් තෝරන් ගන්න තියෙන්නේ. මේ ගණන් ටිකට දෙනවා මම මිනිත්තු 7ක් දෙනවා. හරියට මිනිත්තු 7කින් බලනවා. හැකි මනට මේක ලියාගෙන කරන්න ගන්න. ගැටලු නම් මේවල සම්බන්ධව තියෙන එකක් නෑ. මොකද මේ වගේ එකක් ගැන ගැටලු නැතුව ඇති මම හිතන හැටියට. ගැටලු මොනවා හරි දෙන්න මම අහන්න. අනුලෝම ප්‍රතිලෝම ලියලා කොට කරගන්න අභ්‍යාස කරන්න ගන්න. හරියට මිනිත්තු 7ක් දැන් ඉඳන් පටන් ගන්න. හරි මම දුන්න වෙලාව ඉවරයි. බලමු අපි. අනුලෝම සමානුපාතයක් වීම සඳහා එකේ 30 කොටුව තුරට ගැලපෙන සංඛ්‍යාව සොයන්න. බලමු. 5ට 2 නම් 5 20 වුණා. 5 වරක් 4 20යි. දෙවරක් 4 8යි. ඊළඟට 3 15 වෙලා 3 වරක් 5 15යි. දෙවරක් 5 10යි. මේ 4 20 වෙලා 4 වරක් 5 20යි. එනම් 5 වරක් 5 25යි. මෙන්න හරි ලේසියෙන් කරන්න දෙය. 4 80 වෙලා 20ෙන් බැරිලා. එහෙනම් මෙතනින් එක්කෙනා 20ෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන 3 තිබ්බොත් තමයි 3 වරක් 20 60 වෙන්නේ. 3 වරක් 20 60 වෙන්නේ. දෙක ප්‍රවාහන සේවාවක් සඳහා යොදවා ඇති වාහනයක දිනක ආදායම් රුපියල් 8000ක්ද ආදායම සහ වියදම අතර තියෙන අනුපාතය ගැන කියන්නේ. ආදායමයි වියදමයි. දැන් ආදායම එන්නේ කොච්චරද පුතේ? දිනක ආදායම 8000. ආදායම 8000. අනුපාතය. වියදම කීයද? 4000
500යි. මෙම වාහනය දිනක ආදායම හා වියදම අතර අනුපාතය සරලම ආකාරය කෙටිම ආකාරයෙන් පෙන්වන්නලු. 0.2 කැපුණා. 80.45 බෙදන්න පුළුවන් ලොකුම චක්‍රයෙන් බෙදලා දාමු අපි. 80.45 පහෙන් බෙදන්න පුළුවන් 16යි. 45ට 5 සමාන 9යි. පහේ ඒවා ඔන්න සරලම ආකාරය. මේක තව බෙදන්න බෑ. 16 9 ඔච්චරයි. 9 වෙනවා. ඊළඟට යනවා අපි ඊළඟ අවස්ථාවට. චන්ද්‍රයා කියන්නේ මොකද? හඳ. ඉතින් හඳ ගැන ගොඩක් කතා තියෙනවනේ කීක වෙලාවට නේ. චන්ද්‍රයා මත මෙන් 6 ගුණක ගුරුත්වාකර්ෂණ බලයක් පෘථිවිය මත ඇත. චන්ද්‍රයා හැමතිස්සෙම චන්ද්‍රයා ගාවට ගියා මේකනේ අර ඉන්න මිනිස්සු ඕම උඩින් පැන යනවා බම්ප් එක යනවා වගේ වෙන්නන්නේ. ගුරුත්වාකර්ෂණේ චන්ද්‍රයාගේ අඩුයි. එතකොට පෘථිවිය තියෙන්නේ කොහොමද? චන්ද්‍රයාගේ තියෙන ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ගන්න අපි. කියනවා මෙන්න මෙහෙම ඕනම වස්තුවක බර එහෙමලු වෙන්නේ. චන්ද්‍රයා මත මෙන් 6 ගුණයක ගුරුත්වාකර්ෂණ බලයක් පෘථිවිය මත පවතී. අපි ගමුකෝ චන්ද්‍රයයි අනිත් එක්කෙනා කවුද? පෘථිවිය. අනෙක් සූදීලා තියෙන්නේ පෘථිවිය. හරි. චන්ද්‍රයා 1යි මෙයා 6යි. චන්ද්‍රයාගේ 1යි නම් මෙයා 6යි. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම. ඒ නිසා චන්ද්‍රයා මත වස්තුවකදී බර හා පෘථිවිය මතදී වස්තුවක බර අතර අනුපාතය 1:6 වේ. හරි 1:6යි. පෘථිවිය මතදී 57 කිලෝග්‍රෑමයක් බර ගගනගාමී තු. මෙයා 54ක් වෙනකොට කිලෝග්‍රෑම් 54ක් වෙනකොට චන්ද්‍රයාගේ වෙද්දී එක කොච්චරද කියලා අහනවා. චන්ද්‍රයාගේ වෙද්දී ඒ වගේ 6 ගුණයක් මොනවා වෙනවද? අඩු වෙනවා. එතකොට අපි කොහොමද ගන්නෙ? 6 කියන්නේ 54 නම් 6 54 උනේ කාගෙන් වැඩි වෙලාද? 6 වරක් කීයද? එමය වන්නේ ඊතල සිස්ටම් එක භාවිත කරනවා. 6 54 උනේ 6 වරක් කීයෙන් වැඩි වෙලාද? 6 වරක් චක්‍රය බැලුවම 6 වරක් 10 60යි. එහෙනම් 6 වරක් 9 54යි. මෙයාවත් 9න් වැඩි කරනවා. එතකොට එනවා චන්ද්‍රයා මතදී මෙයා 9යි කිලෝග්‍රෑමයක් බරයි කියලා කියනවා. චන්ද්‍රයා මතදී මෙයා 9යි කිලෝග්‍රෑමයක් බරයි කියලා කියනවා. අපි යනවා ප්‍රතිලෝම සමානුපාත ඉස්සරහට පිටු අංක 9 ඔයාලට පාණි කරන්න දෙන අයිකෝන් මම දුන්න එකම ගෙදර වැඩි මේ මාතෘකාවේ දුන්න ගෙදර වැඩි එකම වැඩි ඒකත් ඔය වගේ එකක් මේ පොඩි ප්‍රශ්න වගේක් අහලා තියෙන්නේ අනුපාත සරලම ආකාරයෙන් දක්වන්නේ කියලා තියෙනවා අපිට ඒකට යන්න දෙන්න අපි යම් පිටු අංක ඉන්නේ විශේෂ කෙනෙක් මෙයා මෙහෙම මාතෘකාවක් නෑ මිනිස් දින කියලා. හැබැයි මම යාරක පොඩ්ඩක් තියන යා ගන්න ඕනේ. ඉන්ඩෙක්ස් එකේ ඉලක්ක කරන්න එක. මිනිස් දින කියලා මාතෘකාවක් නෑ ප්‍රතිලෝම සමානුපාත කියන මාතෘකාව යටතේ කතා වෙන්නේම මිනිස් දින. මිනිස් දින කියන එක සිංහල භාෂාවේදී ලොප් වෙනවා කියලා කියනවා. ගණිත වගේ කරුණක් කියනවා. මේ අපේ නිකුත්සරේ කියලා දෙලා ඇති. මෙන්න මෙහෙම. මිනිසුන් ධන දින මිනිසුන් එකතු කිරීම දින මෙදෙන්න තමා ලොක් වීමේ නීතිය සංදි කියලා උගන්වන්නේ සිංහල. එතන නෙමෙයි මං ගන්න. මං දාන්නේ මෙතන වැඩි කිරීම. මගේ නීතිය ගණන් වල නීතිය මිනිසුන් දිනත් එක්ක වැඩි වෙද්දී ඇලෙනවා. හරිද? මිනිසුන් දිනත් එක්ක වැඩි වෙද්දී මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලිලා ඒක එනවා මොකද්ද මිනිස් දින කියලා. ඒක ඇලිලා මොකද්ද වෙන්නේ මිනිස් දින වෙනවා. මිනිස් දින කියන එක අපි නිකුත් සර් හම්බෙච්ච වෙලාවට අහලා බලන්න සුරංග සර් මෙහෙම එකක් කිව්වා මේ ඒක ගණන් වල විතරයි තියෙන්නේ කිව්වා. සිංහල වල නෑ හරිද? සිංහල වලදී මිනිසුන්ගේ ධන දිනයි ඒක ඉතින් නිකුත් සර්ත් එක්ක කතා කරගන්න ඕනේ. මේ මගේ ප්‍රශ්නයක් මේක. මිනිසුන් වැඩි කරනවා දිනක් එක හැම 30ෙම සාමාන්‍ය පෙරට අවස්ථානි දක්වාම මිනිස් දින ගන්න පොඩි ගාණක් හරි ඇවිල්ලා තියෙනවා. මේ අන්තිම අවුරුදු 5 6 ඒකෙදි මිනිස් දින හොයන එකට ලකුණු දෙනවා. ඒකට ලකුණු එකක් දීලාම තමයි පටන් ගන්න කියලා කියන්නේ. මිනිස් දින හොයනවාට. දැන් මෙන්න මෙහෙම කියනවා. දැන් හිතන්න කොහොමද මෙන්න මෙහෙම ගණන් දෙන්නේ.
මිනිස්සුන් 8 දෙනෙකුට දින 9ක් ගත වෙන වැඩක්. එහෙමද? මිනිස්සුන් 8 දෙනෙකුට දින 9ක් ගත වෙන වැඩක්. ඒතර 8 වැඩි කරනවා 9ක් තියෙනවා. 8 වරන් 9 72යි මිනිස් දින. මේ මිනිස් දින අර්ථවත්ම තේරුම පැහැදිලි කිරීම එක් මිනිසෙකුට ගත වෙන්නේ දින ගන්න. මිනිස් දින කියන එකේ තේරුම මොකද්ද? එක් මිනිස්සෙකුට ගත වෙන එක 7 වරකට 56 වෙන්නේ නැති. එක මිනිහෙක් කරා නම් මේ මිනිස්සුන්ට දින 56ක් ගත වෙනවා කියලා තමයි මේ මිනිස් දින කියලා කියන්නේ. මේක තීන්ත ගන්න එහෙම යනවා. අපි හිතමුකෝ ඕගොල්ලන්ගේ ගෙදර මොකක් හරි උත්සවයක්. ඒ උත්සව වෙලාවේදී ඔන්න තීන්ත ගන්නවා. තීන්ත ගාගෙන යද්දී ඕගොල්ලන්ගේ තාත්තලා ඇවිල්ලා කියනවා පාසෙකින් බඩ ගගා ගන්නවාදී තව දෙන්නෙක් එක්ක ඇවිල්ලා තුන් දෙනා ගන්නවාදී තීන්ත ගන්නවා. බලලා තව පැත්තක්ම ගන්න දින හෙට උදේට පාටියක් තියෙනවා. ඒකට දැන් කරගන්න දෙන්නේ තීන්ත බාගෙට කාලා තමයි තියන්නේ. නිකන් හරියට හරක් මඩුවක් වගේ බාගෙට වැඩ කරපු තැනක් වගේ. තාත්තා ගන්නවා තීරණය මේක කියන්නේ මුන් තුන් දෙනාව දාලා මේ වැඩි කරන්න. මෙන්න තව කාවහරි ගෙන්නගෙන හරි මේ වැඩි කරන්න වෙනවා. මම තව ටිකක් මේ තව 5 දිනක ගෙනල්ලා මේ වැඩි කරා නම් ඔබ කරගන්න පුළුවන් මුන් තුන් දෙනාට මෙච්චරක් නම් පුළුවන්. ඊටු ටික දාගම නම් ඊටු ටික කරගන්න පුළුවන් කියලා. ඔය හිතන දේ තමයි මිනිස් දින කියන්නේ. ඕක තමයි මිනිස් දින කියලා අර්ථවත් වෙන්නේ. හරි මිනිස් දින කතාවේ අර්ථවත් වෙන කතාව. මේක දීලා කොටු කරගන්න පුතේ අර්ථයක් අදාළ නැහැ. ධර්මයේ අද කාරණාව පැහැදිලි කරගත්තම ඊළඟ දවසේදී ගණන් හදාගෙන යද්දී ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන වස්තුවක් තියෙනවා. මේ පාඩම ඉවරයි. මේ පාඩම ඉවර වෙනවා මේකත් එක්කම මේ මිනිස් දින පාඩම ඉවර වෙනවා මේ කොටසයි ඒ කාරණාවත් එක්කම ලබන සතියේ හරියටම දවසේ භාගයක් යනකොට මිනිස් දින ඉවර වෙනවා පුතේ. ඒ දවසේ භාගෙම පටන් ගන්නවා මම වටපස්කාර කියන එක. ඒකට නම් වෙලාව යන්නේ නැහැ. ඒකත් මේ වගේම ලේසි මාතෘකාවක්. ඒකට යන්නේ පුතේ ඕනනම් ඊළඟ දවසේ තව පැය භාගයක් විතර යයි. ඊට පස්සේ තියෙන අපිට මේ මාතෘකාව ඊට පස්සේ තියෙන මාතෘකාව තියෙන අපිට කූපෝ කුසු යන කුඩා පොදු ගුණාකාර. ඒකටත් කාලයක් නැහැ. ඊළඟ දවසේ මේකත් ඉවර වෙන්නේ. එච්චර ළඟ ලේසි පාඩම් ටිකක් තියෙන්නේ. මේ 25න් වගේ පස්සේ අනිවාර්යෙන් ඊළඟ අලුත් නිබන්ධනය ගන්න. ඒක තියෙනවා ත්‍රිකෝණාංග සාම්‍ය ත්‍රිකෝණ කියන මාතෘකා ටික. අනිත් එක පාඩම මම කරගෙන යන විදිහට දැන් ඔයගොල්ලන්ට යන ටියුට් එකකට පාඩම් 4ක් විතර තියෙනවා. දැන් ඉස්කෝලේ ගත්තොත් එහෙම ඉස්කෝලේ තාම ළඟටවත් ඇවිල්ලා නැතුව අපි කරලා තියෙන පාඩම් ප්‍රමාණය ගත්තා. පාඩම් අපි 6ක විතර දැන් මේ 6 වෙනි පාඩම දැන් 7 වෙනි පාඩම පටන් ගත්තා. එතකොට මේක ඉවර වෙද්දී 8 වෙනි පාඩම 9 වෙනි පාඩම වෙනකම් මේක ඉවරයි. ඊළඟ පාඩමේදී අපි තියෙන්නේ 10 11 12 කියන පාඩම් ටික. ත්‍රිකෝණාංග සමයත් එක්කම තියෙන මාතෘකා ටික. එතකොට සාමාන්‍යයෙන් මම නිබන්ධන ලබා දෙන්න කියලා කියන්නේ මම 25 වෙනිදා විතරදී නිබන්ධන ලබා දෙනවා පුතේ ආයතනයේ. එදා එනම් 15 10 වෙනිදා වැඩිම වුණොත් 15 වෙනිදා වෙනකොට නිබන්ධන දීලා ඉවර කරන්න කියලා කියනවා. මම එදායින් පස්සේ 15 වෙනිදාන් පස්සේ නිබන්ධන මම සතු කරගන්නවා. කියන්නේ ආයතන වලින් මම ගෙනියනවා ඒක. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට අපහසු කාඩ් ලක් වෙන්න පුළුවන් නිබන්ධන නැතුව එහෙම. ඉතින් ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. නිසා බොහෝ දුරට ඕගොල්ලන්ට දෙවෙනි සතියේ මුල වෙනකන් අපිට මේ පරණ නිබන්ධනයේ වැඩ යන්න පුළුවන්. ඒ යන්නේ හේතුව මට බෑනේ පුතා ඔයාලට තේරුන්නේ නැහැ කියලා. ඒක කමන්නේ හරි දැන් එනවා. ඒක නම් බැරි නම් අපි ඉස්සරහට යන්න කියලා එහෙම යන්නේ නැහැ. මම එහෙම නෙමෙයි. මම තේරෙන්නේ නැත්නම් ඒ මොකද්ද තේරුන්නේ නැති කිය ආහා කර යද්දි ඉතින් චුට්ටක් පරක් වෙන්න පුළුවන්. හැබැයි වෙලාවට කලාවට නිබන්ධනය අරගෙන තියෙන්නත් ඕනේ. හරි. පොඩ්ඩක් මතක් කරලා දුන්නේ මං ගෙනෙච්චර පස්සේ ඔයගොල්ලන්ට ඇති වෙන්න තියෙන අපහසුතාවයන් නැති වෙන්න ඕනේ. හරිද? ඒ වගේම මේ සිකුරාදා ඔය දවසේ මේ විදිහෙන් තමයි අපි පන්ති කරේ. මොකද මතක තියාගන්න. එදාට එහෙම උදේ ඉඳන් අහන්න එපා අද පන්තිද අද පන්ති නේද කීයටද පන්ති එහෙම අහන්න එපා. එහෙම ළමයි ඉන්නවා මේකේ. හරි. ඉතින් සිකුරාදා පන්ති වෙනකොට මේ කරේ අපි ඊළඟ දවසේදී හම්බෙමු. පිටු අංක 10 නම් වැඩ ටික කරගෙන යන්න අපිට. පිටු අංක 9 ගෙදර වැඩ දුන්නා. ඒ වගේම සාමාන්‍ය පෙළ ගාන දාලා තියෙන ඕගොල්ලන්ට 2019 මේක කරලා තියෙන්න ඕනේ. ඒකේ ඔක්කොම නෙමෙයි භාග කොටස. ඒකේ චූටි කොටසක් තියෙනවා මේ මිනිස් දින ගානක්. ඒක අවශ්‍ය නැහැ. ඒක අපි ඒක කරාට පස්සේ දැනගමු. 2019 මේ පළමු වාර පේපරේ දාලා තියෙනවා. මේ පේපරේ ගාන කරන්න කිව්වා මම. ඒකත් කෙරෙන්න ඕනේ. එහෙනම් සුබ දවසක් සුබ මධ්‍යහ්නයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බෙමු.